හරි. ඊළඟට අපිට කතා කරන්න තියෙන දරුවෝ ප්‍රෝටීන් සංශ්ලේෂණයේ දෙවෙනි පියවර පරිවර්තනය කියන එක. ඒකට පරිවර්තනය කියන පියවර සිද්ධ වෙන්නේ සයිටෝසොලේදී නැත්නම් සයිටෝප්ලාස්මයේ. ඒකට පරිවර්තනය කියන ක්‍රියාවලියේදී නැනේ දෙවෙනි ට්‍රාන්ස්ලේෂන් කියන පරිවර්තන. පරිවර්තනය යන කුමක්ද කියලා අහුවොත් විභාගෙට ඔයාලා ලියන්න ඕනේ මෙච්චරයි. පරිවර්තනය කියන එකේදී වෙන්නේ අර හැදෙන mRNA අණුවේ තියෙන රයිබෝ නියුක්ලියෝටයිඩ් අණු පිළිවෙල. ප්‍රෝටීන් එක නැත්නම් පොලිපෙප්ටයිඩ් ගාම එක තියෙන ඇමයිනෝ අම්ල අණු පිළිවෙලක් බවට පත් කිරීම. ඔබ සිද්ධ වෙන්නේ රයිබෝසෝම වල. හරි. එතකොට අර හැදිච්ච ශූන්‍යස්තික සෛලේෂ නම් අර සැකසුණු mRNA අණු තියෙනවා. පරිණත mRNA අණු ආගේ mRNA අණුව තමයි පරිවර්තන ක්‍රියාවලියට සහභාගී වෙන්නේ. එතකොට මේ පරිවර්තන ක්‍රියාවලියේ අර වගේම අපිට ප්‍රධාන අවධි තුනකට බෙදලා මේක කතා කරන්න පුළුවන්. නැත්නම් ප්‍රධාන පියවර තුනකට බෙදලා කතා කරන්න පුළුවන්. අර පියවර තුනමයි. පළවෙනි එක ආරම්භය ඉනිසියේෂන් කියන එක. දෙවෙනි එක දිගුවීම. තුන්වෙනි එක සමාප්තිය. ආරම්භය ඉනිසියේෂන් කියන එක, දිගුවීම ඉලොන්ගේෂන් කියන එක, සමාප්තිය ටර්මිනේෂන් කියන කොහොමයි පියවර තුන අපි පරිවර්තනය ඇතුළත කතා කරන්නේ. එතකොට පළවෙනි පියවර වෙච්ච ආරම්භයේ කතා කරනකොට හරි ආරම්භය වෙන්නේ මෙහෙම. දැන් අර ආපු mRNA අණු තියෙනවනේ. මේ DNA mRNA අණු. ඕම mRNA අණුව සයිටෝසොලේ රයිබෝසෝමේ කුඩා උපේකකයක් එක්ක බැඳෙනවා. දැන් රයිබෝසෝම වර්ග දෙකක් තියෙනවා දරුවා අපි දන්නවා. ශූන්‍යස්තික ශෛලයක රයිබෝසෝම වර්ග දෙකක් තියෙනවා. එකකට කියනවා 80S අනිත් එකට කියනවා ඒකට වඩා ප්‍රමාණයෙන් කුඩායි 70S කියලා. හරි. 80S රයිබෝසෝමයක ඕනෑම රයිබෝසෝමයක උපේකක දෙකක් තියෙනවා. 80S රයිබෝසෝමයක 60S සහ 40S කියලා උපේකක දෙකක් තියෙනවා. එතකොට මේ කුඩා උපේකකේ කියන්නේ 40S උපේකකේ. එතකොට අපි මතක තියාගන්න ඕනේ දරුවෝ මේ රයිබෝසෝම කියන ඒවා රයිබෝසෝම විදියට උපේකක දෙකම සම්බන්ධ වෙලා තියෙන්නේ ප්‍රෝටීනයක් සංශ්ලේෂණය වෙනකොට පරිවර්තන ක්‍රියාවලියේදී පරිවර්තන පියවරේදී විතරයි. ඒ නැතුව අනිත් වෙලාවලදී මේ රයිබෝසෝම උපේකක නිදහස්ව තියෙන mRNA අණුවක් බැඳිලා තියෙන වෙලාවෙදී විතරයි උපේකකත් එක්ක එකතු වෙලා තියෙන රයිබෝසෝම. ඒකට මේ තියෙන mRNA අණුව. අර සැකසිච්ච mRNA අණුව ශූන්‍යස්තික සෛලයක් එක්ක. මේ තියෙන්නේ එතකොට කුඩා උපේකකේ 40S කුඩා උපේකක. මේ 40S කුඩා උපේකකේ mRNA එක්ක සම්බන්ධ වෙන ස්ථානයක් තියෙනවා. ඔන්න mRNA අණුවත් එක්ක සම්බන්ධ වුණා. මේ රයිබෝසෝමේ ගත්තහම මෙන්න මේවා අලුත් සිලබස් එකේ අලුතෙන් දාලා තියෙන කොටස් මේ රයිබෝසෝමේ ප්‍රධාන ප්‍රදේශ කීපයක් තියෙනවා. මෙයාගේ තියෙනවා mRNA එක්ක බැඳෙන තැන් mRNA එක්ක බැඳෙන තැන් එකක් තියෙනවා. හරි. ඊට පස්සේ දැන් මේක පත් කරන්න ඕනේ ඇමයිනෝ අම්ල අණු පිළිවෙලක් බවට. ඇමයිනෝ අම්ල අණු පිළිවෙලක් බවට පත් කරනකොට ඇමයිනෝ අම්ල උතෙන්ට අරන් එන්න ඕනේ. සයිටෝප්ලාස්මයේ තියෙන ඇමයිනෝ අම්ල තමයි උතෙන්ට අරගෙන එන්නේ. සයිටෝප්ලාස්මයේ තියෙන ඇමයිනෝ අම්ල උතෙන්ට අරගෙන එන්න දායක වන විශේෂ අණුවක් තියෙනවා. මේ වගේ හැඩයක් තියෙන විශේෂ අණුවක් තියෙනවා. එයාගේ මේ මෙතෙන් තමයි අදාළ ඇමයිනෝ අම්ලය සම්බන්ධ වෙන්නේ. මේ මෙතෙන් තමයි අදාළ ඇමයිනෝ අම්ලය සම්බන්ධ වෙන්නේ. මේ අණුවට කියනවා දරුවෝ tRNA. ට්‍රාන්ස්ෆර් RNA. ඒ tRNA අණුවේ 5 ප්‍රයිම් එක මේ තියෙන්නේ මෙතන තියෙන්නේ 3 ප්‍රයිම් එක 3 ප්‍රයිම් එකට තමයි ඇමයිනෝ අම්ලයක් සම්බන්ධ වෙන්නේ. එතකොට මේ tRNA අණු ඇමයිනෝ අම්ලයි මේ සයිටෝප්ලාස්මයේ තුල තියෙනවා. සයිටෝප්ලාස්මයේ තුල ඇත්තටම තියෙනවා. එතකොට මේ tRNA අණු අදාළ ඇමයිනෝ අම්ලයට අරගෙන ඇවිල්ලා මේ රයිබෝසෝමයට සම්බන්ධ වෙනවා. ඒක තමයි අපි මේ කතා කරන්නේ මේ පරිවර්තනය කියන කතන්දරය. එතකොට රයිබෝසෝමයේ ප්‍රදේශ කීපයක් තියෙනවායි කිව්වා. මේ mRNA අණුව බෙදෙන එක ප්‍රදේශයක් තියෙනවා. tRNA අණු බෙදෙන්න ප්‍රදේශ තුනක් තියෙනවා. ප්‍රධාන ප්‍රදේශ තුනක් තියෙනවා.
අපි මේ ප්‍රදේශ තුන නම් කරමු මෙහෙම. මේ ප්‍රදේශ තුන නම් කරනවා EPA කියන. EPA. A කියලා කියන්නේ amino acyl tRNA බැඳුම් ස්ථානය. amino acyl tRNA binding site නැත්නම් අපි සිංහලෙන් ලිව්වොත් බැඳුම් ස්ථානය. බැඳුම් ස්ථානය නෙමෙයි බැඳුම් ස්ථානය. හරි. ඒක මොකක්ද කියලා කියන්නේ. මේ මෙතන තියෙනවා පිටවීමේ කුමක කියලා. මොනවද කියලා කියන්නේ නේ? ඊට පස්සේ P කියන එක. P කියන ස්ථානය අපි නම් කරනවා පෙප්ටිඩයිල්. peptide tRNA බැඳුම් ස්ථානය. E කියන එක නම් කරන්න පුළුවන් පිටවීමේ ස්ථාන exit site එක. exit site එක. වෙන්නේ මෙච්චරයි. හරිද? මේ ක්‍රියාවලිය කියද්දි ආයෙ මම කියන්නම් ඈ. මේ tRNA අණුවක් එයාට අදාළ වෙච්ච ඇමයිනෝ අම්ලය අරගෙන මුලින්ම මේ ඇමයිනෝ acyl tRNA බැඳුම් ස්ථානය කියන තැනට තමයි සම්බන්ධ වෙන්නේ. ඊට පස්සේ mRNA අණුව මේක දිගේ ගමන් කරනකොට එතෙන්ට සම්බන්ධ වෙච්ච එකේනා P කියන තැනට එනවා. P කියන තැනට ආවාට පස්සේ තමයි පෙප්ටයිඩ් බන්ධනය ඇති වෙන්නේ. ඒ කියන්නේ ඇමයිනෝ අම්ල දෙකක් අතර පෙප්ටයිඩ් බන්ධනය ඇති වෙන්නේ P කියන ස්ථානයට ආවට පස්සේ. ඒකයි පෙප්ටිඩයිල් tRNA බැඳුම් ස්ථානය කියන්නේ. ඊට පස්සේ තව ටිකක් mRNA අණුව ඉස්සරහට යනකොට ඒ ස්ථානයේ E කියන ස්ථානයට එනවා. E කියන ස්ථානයට ආවට පස්සේ tRNA අණුව දැන් ඇමයිනෝ අම්ල දෙක පෙප්ටයිඩ් බන්ධන මගින් බැඳිලා ඉවරයි. E කියන ස්ථානයට tRNA අණුව ආවට පස්සේ ආ එතනින් ගැලවිලා යනවා. එතකොට A කියන තැනට ඊළඟ tRNA අණුව වෙනවා ඇමයිනෝ අම්ලය අරගෙන. ඔයාලා මෙතෙන්දී දැන් මම තව ඒ කතන්දරේ කියන්න ගියේ නෑ. මෙතෙන්දී මතක තියාගන්න tRNA සඳහා විශේෂ බැඳුම් ස්ථාන තුනක් තියෙනවා රයිබෝසෝම එක EPA කියලා. E කියන්නේ exit site එක පිටවීම ස්ථානේ, P කියලා කියන්නේ peptide tRNA බැඳුම් ස්ථානේ, peptide tRNA binding site කියන එක. amino acyl tRNA බැඳුම් ස්ථානත් amino acyl tRNA binding site කියන එක තමයි A කියලා කියන්නේ. හරි. ඔන්න ඔහොම ස්ථාන තුනක් තියෙනවා කියලා මතක තියාගන්න දැනට. හරි. එතකොට ඔය තියෙන්නේ රයිබෝසෝමේ tRNA බැඳුම් ස්ථාන. රයිබෝසෝමේ මේ කුඩා උපේක්ෂක ප්‍රදේශ mRNA වලට බැඳුම් ස්ථානකුත් තියෙනවා. හරි. එතකොට ඔන්න වෙන්නේ මෙහෙමයි. මේක කොහොමද ඉන්නේ? ඔන්න mRNA අණුව 40S කුඩා උපේක්ෂකයන්ට එක්ක බැඳිලා මේක දිගේ ගමන් කරනවා. ඒ ගමන් කරනකොට ශූන්‍යස්තික සෛලවල කියන්නේ සංවිධානයේ වෙච්ච න්‍යෂ්ටියක් සහිත සෛලවල ප්‍රෝටීන සංශ්ලේෂණයේ ආරම්භක ඇමයිනෝ අම්ලය මේක ටිකක් කියයි කියලා හිතන්න. ප්‍රෝටීන සංශ්ලේෂණයේ ආරම්භක ඇමයිනෝ අම්ලය වලට මතක නම් දරුවෝ මෙතියුනින්. මෙතියුනින් තමයි ආරම්භක ඇමයිනෝ අම්ලය. මේ මෙතියුනින් වල ප්‍රවේණී කෝඩෝන මේ මෙතියුනින් වල කෝඩෝනය AUG මෙතියුනින් වල කෝඩෝන AUG. මේ AUG කියන එක mRNA අණුවේ තියෙන කෝඩෝන AUG මෙතියුනින් වලට අදාළයි. මොකද මෙතන ඩියොක්සරයිබ් නැත්නම් ඩියොක්සරයිබ් නියුක්ලියෝටයිඩ් අණුපිළිවෙලක් විදියට තිබ්බ ජානේ රයිබෝනියුක්ලියෝටයිඩ් අණුපිළිවෙලක් වඩටපත් වෙද්දි මෙන්න යුරැසිල් කියන එක ඇවිල්ලා තියෙනවා තයමීන් එනකොට අපි දන්නවා. මොකද රයිබෝනියුක්ලියෝටයිඩ් වල නෑනේ තයමීන්. එහෙනම් මෙයාගේ මෙතියුනින් වලට අදාළ කෝඩෝන AUG. ඕකෙන් තමයි පරිවර්තන නැත්නම් ප්‍රෝටීන සංශ්ලේෂණය ආරම්භ වෙන්නේ. පරිවර්තන ක්‍රියාවලිය ආරම්භ වෙන්නේ. එතකොට දරුවෝ මේ mRNA අණු මේ 40 සුපේකකයට සම්බන්ධ වෙලා මේක ඔස්සේ ගමන් කරනකොට අර A කියන ස්ථානයේ ඔන්න මෙතන එනවා අර AUG කියන කෝඩෝනේ ආපු. AUG කියන කෝඩෝනේ ආපු ගමන් ගොතෙන්ද දැන් මෙන්න tRNA අණුවක් තියෙනවා සයිටෝප්ලාස්මේ. මේ tRNA අණුවේ මේ කෝඩෝනයත් එක්ක බැඳෙන විශේෂිත ස්ථානයක් තියෙනවා. මේ කෝඩෝනයත් එක්ක බැඳෙන විශේෂිත ස්ථානේ මේ මෙතන තියෙනවා. දෙන්න අපි නමක් කියනවා ප්‍රතිකෝඩෝනය කියලා. දෙන්න කියනවා ප්‍රතිකෝඩෝනය කියලා. ප්‍රතිකෝඩෝනය කියලා කියනවා. හරි ඇන්ටිකෝඩෝන.
එතකොට මේ AUG වල ප්‍රතිකෝඩෝණය කියන්නේ මෙයාට අනුපූරක රයිබෝනියුක්ලියෝටයිඩ් තුනක් තියෙනවා. එහෙනම් G කියන තැනට තියෙන්න ඕනේ සයිටෝසින්. U කියන තැනට තියෙන්න ඕනේ ඇඩිනින්. A කියන තැනට තියෙන්න ඕනේ U. දැන් UAC කියන ප්‍රතිකෝඩෝණය දරන tRNA අණුව සයිලෝප්ලාස්මේදී එයාට අදාළ වෙච්ච ඇමයිනෝ අම්ලය වෙච්ච මොකක් එක්ක බැඳෙනවද? මෙතියොනින් එක්ක බැඳෙනවා. මෙතියොනින් කියන ඇමයිනෝ අම්ලය එක්ක බැඳෙනවා. ඔන්න මෙතියොනින් කියන ඇමයිනෝ අම්ලය එක්ක බැඳිච්ච tRNA අණුව AUG මේකට සම්බන්ධ වීමත් එක්ක මෙතෙන්ට අරගෙන එනවා යා. ඔය එතෙන්ට අරගෙන එනකොට මේ රයිබෝසෝමේ විශාල උපේකකයක් ඇවිල්ලා ওই විදිහට සම්බන්ධ වෙනවා. දැන් රයිබෝසෝමේ සම්පූර්ණ. හරි. දැන් රයිබෝසෝමේ සම්පූර්ණ. ඔන්න අර tRNA UAC ගන්න tRNA මේ තියෙන මෙතියුන්. හරි. එතකොට මේ tRNA අණුවේ තියෙන මේ විශේෂිත හැඩයට අපි කියන ක්ලෝවර් පත්‍ර ව්‍යුහය කියලා ඒක රුධ පිළිවි වගේ ශාකයක්. අන්නේ ශාක පත්‍රයේ ව්‍යුහය වගේ තමයි මේ හැඩයේ තියෙන ක්ලෝවර් පත්‍ර ව්‍යුහය කියලා අපි කියනවා tRNA අණුවේ හැඩයට. මෙතන මේ වෙලා තියෙන වෙන මොකුත් නෙමෙයි දරුවෝ. මේ ලං වෙලා තියෙන ස්ථානවලදී අනුපූරක භස්ම යුගලනයක් තියෙනවා. ඒ කියන්නේ මෙතන සයිටෝසින් තිබ්බොත් මෙතන ගුවැනීන් තියෙනවා. දෙන්න අතර හයිඩ්‍රජන් බන්ධනයක් වෙනින්ද ලං වෙනවා. එතකොට මෙතන ඇඩිනින් තිබ්බොත් මෙතන යුරැසිල් තියෙනවා. හයිඩ්‍රජන් බන්ධන ඇති වෙනින්ද ලං වෙනවා. මේ මෙතන සයිටෝසින් තිබ්බොත් මෙතන ඇඩිනින් තියෙනවා. හයිඩ්‍රජන් බන්ධන ඇති වෙනින්ද ඈත් වෙනවා. ඕම ඔය විදිහට තමයි ඔය ව්‍යුහය ඇති වෙලා තියෙන්නේ. එතකොට tRNA යන්නේ 3 ප්‍රයිම් එකට මතක තියාගන්න ඊට අදාළ ඇමයිනෝ අම්ල බැඳෙනවා. ඒ කියන්නේ යාගේ තියෙන ප්‍රතිකෝඩෝණයට අදාළ ඇමයිනෝ අම්ල බැඳෙනවා. හරි. එතකොට දැන් මේ AUG කියන එක මුලින්ම මේ A කියන ස්ථානයේ තමයි මේ AUG කියන එක ආවට පස්සේ තමයි ඔය tRNA අණුව ඇවිල්ලා පළවෙනි tRNA අණුව ඇවිල්ලා උතෙන්ට සම්බන්ධ වෙන්නේ. ඊට පස්සේ මේ mRNA අණුව තව ටිකක් එහෙට ගමන් කිරීම නිසා මේ පැත්ත තව ටිකක් ගමන් කිරීම හින්දා මේ A කියන ස්ථානයේ තිබ්බ පළවෙනි tRNA අණුව නැත්නම් මේ AUG කියන කෝඩෝනය මෙහෙම දැන් මෙතෙන්ට ඇවිල්ලා තියෙන්නේ. දැන් AUG කියන එක තියෙන්නේ මැද්දේ. ඒ කියන්නේ කවුරුද ඉපදෙනද P කියන එක තිබ්බදන තමයි තියෙන්නේ. P කියන එක තිබ්බදන තියෙන්නේ. හරි. ඒ කියන්නේ peptidine tRNA binding site එකේ තමයි දැන් තියෙන්නේ. හරි. peptidine tRNA binding site එකේ තමයි දැන් තියෙන්නේ. කොට මෙතෙන්ට අදාළව සයිටෝසින් ඇඩිනින් ඊට අදාළව යුරැසින් UAC මේ තියෙනවා මෙතියොනින් ඇමයිනෝ මෙතියොනින් දැන් යා මේ P කියන ස්ථානයට එනකම් ඇවිල්ලා තියෙන්නේ. ඒ කියන්නේ mRNA යන ඉස්සරහට චුට්ටක් ගිහිල්ලා P කියන ස්ථානයට. දැන් මෙතන කලුකාගින්ම මාත්‍ර නම් මේ තියෙන්නේ E නේ, මේ තියෙන්නේ P, මේ තියෙන්නේ A. දැන් මොකද වෙන්නේ? දැන් A කියන තැන හරි හරි දැන් ඔතනින් පස්සේ දැන් මේ A කියන තැනට ඊළඟ කෝඩෝනේ ඇවිල්ලා දැන් මෙතනින් මෙතෙන්ට වෙනකන් තමයි අර ආරම්භය කියන ඉනිසියේෂන් කියන පියවර එන්නේ. ඔතනින් පස්සේ තියෙන දිගුයි ඉලොංගේෂන් කියන්නේ. හරි. එතකොට මේ ව්‍යුහයට අපි කියනවා පරිවර්තනය ආරම්භ කිරීමේ සත්පීඩනය කියලා. එතකොට මේකේ දැන් රයිබෝසෝම් වල උපේකක දෙකම තියෙනවා. 60 උපේකකෙත් තියෙනවා 40 උපේකකෙත් තියෙනවා. පළවෙනි tRNA අණු නැත්නම් පළවෙනි ඇමයිනෝ අම්ලයට අදාළ tRNA අණු ඇවිල්ලා P කියන ස්ථානයට P කියන ස්ථානයට අනුරූපව පිහිටනවා. හරි. ඕම ඔතනින් ආරම්භය කියන කොටස අවසන් වෙනවා. දෙවෙනි ඉලොංගේෂන් කියන්නේ. හරි. දිගුයි
ඔය elongation කියන එකේ දරුවෝ පියවර 3ක් තියෙනවා. දිගු වීම කියන දෙවෙනි පියවරේ අනු පියවර 3ක් කතා කරනවා. පළවෙනි එක තමයි කෝඩෝනය හඳුනා ගැනීම. දැන් මේවා ඇත්තටම මෙහෙම වෙන් කරලා හරියටම මේක මෙහෙමයි කියලා එහෙම කතා කරන්න බෑ මේ. එක පාර සිද්ධ වෙන ක්‍රියාවලිය අධ්‍යයනයේ පාසු කරන කොටස් වලට කඩන. කෝඩෝනය හඳුනා ගැනීම. දෙවෙනි එක අපි කියනවා පෙප්ටයිඩ් බන්ධනය ඇතිවීම. පෙප්ටයිඩ් බන්ධනය ඇතිවීම. තුන්වෙනි පියවර තමයි mRNA පරිසංක්‍රමණය. mRNA පරිසංක්‍රමණය. ඔය පියවර තුන තියෙනවා දිගු වීම කියන එක ASCII. එතකොට කෝඩෝනය හඳුනා ගැනීම කියලා කියන්නේ දැන් ආරම්භයේ කියන පියවර අවසන් වෙනකොට මේ තත්ත්වයේ තියෙන දැන් ප්‍රෝටීන් සංශ්ලේෂණයේ ආරම්භක සංකීර්ණය හැදෙනවා. පරිවර්තනය ආරම්භ කිරීමේ සංකීර්ණය හැදෙනවා. දැන් මේ P කියන ස්ථානයේ නැත්නම් පෙප්ටිඩයිල් tRNA බැඳුම් ස්ථානයේ AUG කියන පළවෙනි කෝඩෝනයට අදාළ tRNA අණු ඊට අදාළ ඇමයිනෝ අම්ලයත් එක්ක සම්බන්ධ වෙලා තියෙනවා. එතකොට A කියන ස්ථානයේ කියන්නේ ඇමයිනෝ ඇසයිඩ් tRNA බැඳුම් ස්ථානයේ ඊළඟ කෝඩෝනේ තියෙනවා දැන්. අන්න දැන් ඒ ඊළඟ කෝඩෝනයට අදාළ tRNA අණුව ඊළඟ කෝඩෝනයට අදාළ ප්‍රතිකෝඩෝනේ දරන tRNA අණුව ඊට අදාළ ඇමයිනෝ අම්ලයත් අරගෙන ඔතෙත් එන්නේ. ඔන්න ඊට අදාළ ඇමයිනෝ අම්ලයත් අරගෙන දෙට ආවා. ආවට පස්සේ මේ විදියට ඇදෙන්නේ නැහැ මේ අඳින්න විදියට තමයි යන්නේ ඒක ප්‍රශ්න කරගන්න එපා. ආවට පස්සේ ඒක තමයි අපි මේ කෝඩෝනේ හඳුනා ගැනීම කියලා කියන්නේ. ඒ ස්ථානයේ තිබ්බ ඊළඟ කෝඩෝනේ හඳුනාගෙන ඊට අදාළ tRNA අණු ඊට අදාළ ඇමයිනෝ අම්ලයත් රැගෙන මෙතෙන්ට එනවා. ඉතින් දෙවන ඇමයිනෝ අම්ලය දෙවන ඇමයිනෝ අම්ලය ඊට පස්සේ දිගු වීමේ දෙවෙනි එක පියවරට යනවා පෙප්ටයිඩ් බන්ධනය ඇතිවීම. දැන් මෙතෙන්ට ආවට පස්සේ මොකද වෙන්නේ? පළවෙනි මෙතියුනින් කියන ඇමයිනෝ අම්ලයයි දෙවන ඇමයිනෝ අම්ලය අතර ඇතිවෙනවා පෙප්ටයිඩ් බන්ධනය. පෙප්ටයිඩ් බන්ධනය ඇති. මේ පෙප්ටයිඩ් බන්ධනය ඇති වුණාට පස්සේ මේ mRNA අණුව තව ටිකක් ඉස්සරහට ගමන් කරනවත් එක්ක මේ මෙතන තියෙන tRNA අණුව මේ tRNA අණුව E කියන ස්ථානයට යනවා exit නැත්නම් ඉවත් වීමේ ස්ථානයට යනවා. හැබැයි E කියන ස්ථානයට මේ tRNA අණුව ආවට මෙතියොනින් කියන ඇමයිනෝ අම්ලයත් එක්ක නෙමෙයි එන්නේ. මොකද මෙතියොනින් මෙයත් එක්ක දෙවෙනි ඇමයිනෝ අම්ලයත් එක්ක පෙප්ටයිඩ් බන්ධනයක් හදාගෙන ඉවරයි. පෙප්ටයිඩ් බන්ධනේ බැඳිලා ඉවරයි. ඒකින්ද මෙතෙන්ට මේ tRNA අණුව ආවා කියලා එක්සිට් සයිට් එකට tRNA අණුව ආවයි කියලා ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඊට පස්සේ මෙයා මෙතෙන්ට එනවා. මෙතන A වල හිටපු එක්කෙනා P වලට එනවා. ඊට පස්සේ අලුත් එක්කෙනා A වලට එනවා. ආන් මේ විදිහට mRNA අණුව ඉස්සරහට යන්න මේ tRNA අණුව මෙතනින් A වලට වෙනද P වලට ඇවිල්ලා E වලට ඇවිල්ලා ඉවත් වීගෙන යනවා. එන ඇමයිනෝ අම්ල එකිනෙකත් එක්ක පෙප්ටයිඩ් බන්ධන හදාගෙන බැඳෙනවා. ඔය විදිහට ප්‍රෝටීනය සංශ්ලේෂණය වීගෙන යනවා. ඊළඟට ප්‍රෝටීන සංශ්ලේෂණයේ අවසන් වෙන එක සමාප්තිය ටර්මිනේෂන් කියන පියවරට එනවා. දැන් දිගු වීම කියන එකේ නම් පියවර තුනයි කෝඩෝනේ හඳුනා ගැනීම. ඒ කියන්නේ මේ A කියන ස්ථානයට අදාළ කෝඩෝනේට අදාළ ප්‍රතිකෝඩෝනේ දන් tRNA යන දෙන්නට සම්බන්ධ වෙනවා. ඊට පෙප්ටයිඩ් බන්ධනය ඇති පෙප්ටයිඩ් බන්ධනය ඇති වෙනවා කියලා කියන්නේ කලින් ගෙනාපු ඇමයිනෝ අම්ලයයි දැන් ගෙනාපු ඇමයිනෝ අම්ලය අතර පෙප්ටයිඩ් බන්ධනය ඇති වෙනවා. ඊට පස්සේ mRNA පරිසංක්‍රමණය කියලා කියන්නේ මේ යන mRNA අණු ටිකක් ඉස්සරහට චලනය වීමත් එක්ක මොකද වෙන්නේ? අර කලින් ඇමයිනෝ අම්ල ගෙනාපු tRNA අණු E කියන ස්ථානයට ඇවිල්ලා P වලින් E ට ඇවිල්ලා එතනින් ඉවත් වෙලා යනවා. එතකොට අලුතෙන් A කියන ස්ථානයට ඒ ඇමයිනෝ අම්ල රැගත් tRNA අණු එනවා. එහෙනම් එතනින් දිගු වීම කියන එක අවසන් වෙනවා. ඊට පස්සේ අවසන් පියවරට යනවා ටර්මිනේෂන් නැත්නම් සමාප්තිය කියන එක. තුන්වෙනි සමාප්තිය. සමාප්තිය කියන එකේදී මතක තියාගන්න දරුවෝ කෝඩෝන දැන් එකිනෙකට වෙනස්. දැන් සාමාන්‍යයෙන් අපි කෝඩෝන නම් කරන්නේ RNA වල තියෙන
භස්ම වලින්. ඒකට හේතුව මේ ප්‍රෝටීන සංශ්ලේෂණයේ mRNA අණුවට අදාළව ඇමයිනෝ අම්ල සම්බන්ධ වෙන්නේ. ඒකට රයිබෝනියුක්ලියෝටයිඩ් වලින් තමයි අපි කෝඩ් වල නම් කරන්නේ. එතකොට එකිනෙකට වෙනස් රයිබෝනියුක්ලියෝටයිඩ් වර්ග හතරක් ඇතුළේ හැකිනේ භස්ම හතරක් තියෙන හින්දා ඇඩිනින්, ගුවැනින්, යුරසින්, සයිටෝසින් කියන භස්ම හතරක් තියෙන හින්දා එකිනෙකට වෙනස් නියුක්ලියෝටයිඩ් වර්ග හතරක් තියෙනවා. එක කෝඩෝනයක නියුක්ලියෝටයිඩ් තුනක් තියෙන හින්දා හතරේ තුනක් හැදෙන්න පුළුවන් සියලුම කෝඩෝන. ඒ කියන්නේ කියන ඔක්කොම කෝඩෝන 4 වරක් 4 16 16 වරක් 4 64ක් තියෙනවා. ප්‍රෝටීන සංශ්ලේෂණ කෝඩෝන. හැබැයි ඔය 64ක් තිබ්බට මේ 64න් මතක තියාගන්න දරුවෝ ප්‍රෝටීන සංශ්ලේෂණය සඳහා දායක වෙන්නේ ඇමයිනෝ අම්ල 20යි. ප්‍රෝටීන සංශ්ලේෂණයට දායක වෙන්නේ ඇමයිනෝ අම්ල 20යි. මේ 64න් 61ක් මගින් තමයි මේ ඇමයිනෝ අම්ල 20 කෝඩ් කරන්නේ. මේ ඇමයිනෝ අම්ල 20 කෝඩ් කරන්නේ කෝඩ් වල 61ක් මගින්. හරි කෝඩ් වල 61ක් මගින් තමයි ඇමයිනෝ අම්ල 20 කෝඩ් කරන්නේ. මොකද අපි දන්නවා ප්‍රෝටීන සංශ්ලේෂණයේ ප්‍රෝටීන හදන්න දායක වෙන ඇමයිනෝ අම්ල 20. ඒ ඇමයිනෝ අම්ල 20 කෝඩ් කරන්නේ කෝඩ් වල 61. ඒ කියන්නේ එක ඇමයිනෝ අම්ලයකට සමාන අවස්ථාවල කෝඩ් වල කීපයක් පවතිනවා. හරි. එතකොට තව තුනක් තියෙනවානේ 61ක් කෝඩ් කරනවා 64ක්. තව තුනක් තියෙනවා. ආගේ තුන අපි හඳුන්වනවා UAA, UAG, UGA. කොහොමද තුන තමයි අනිත් තුන. මේ තුනට අපි කියනවා ස්ටොප් කෝඩෝන කියලා. ස්ටොප් කෝඩෝන කියලා කියනවා. අන්ත කෝඩෝන. මේවා ඇමයිනෝ අම්ල කේත කරන්නේ නැහැ. මේවා වැදගත් වෙන්නේ මේ පරිවර්තන ක්‍රියාවලිය සමාප්ති වෙන්නේ. ඒකයි මම මෙතෙන්දි මේ කෝඩෝන ගැන කතා කරන්න ගන්නේ. හරි. එතකොට 64 තුනක් තියෙනවා අර්ථ කෝඩෝන විදියට. ඒ ඉතිරි 61 ඇමයිනෝ අම්ල 20ක් කෝඩ් කරනවා. එතකොට ඔයාලා ප්‍රධාන වශයෙන් කෝඩෝන දැනගන්න ඕනේ 4. පළවෙනි එක තමයි ආරම්භක කෝඩෝන. AUG මෙන්න කියලා ඇමයිනෝ අම්ලය කෝඩ් කරනවා. ඊට පස්සේ අර්ථ කෝඩෝන තුනයි UAA, UAG සහ UGA. හරි. කෝඩෝනයක් කියන්නේ මොකක්ද කියලා කොහොමද කියන්නේ? කෝඩෝනයක් කියන්නේ කුමක්ද කියලා ව්‍යුහගත රචනා ප්‍රශ්නයක ඇහුවොත් එම පිළියන්න ඕනේ ඇමයිනෝ අම්ලයක් සඳහා කේත සපයන mRNA අණුවක පිහිටන අනුයාත විශිෂ්ට භස්ම ත්‍රිත්වයක්. ඇමයිනෝ අම්ලයක් සඳහා කේත සපයන නැත්නම් ප්‍රෝටීන සංශ්ලේෂණයේ ඇමයිනෝ අම්ලයක් සඳහා කේත සපයන mRNA අණුවක පවතින අනුයාත විශිෂ්ට භස්ම ත්‍රිත්වයක් තමයි කෝඩෝනයක් කියලා හඳුන්වන්නේ. භස්ම තුනයි හැටි. හරි. කොට කෝඩ් වල 64ක් හැදෙන්න පුළුවන්. 64න් 61ක් තමයි ඇමයිනෝ අම්ල 20 කෝඩ් කරන්නේ. ඉතිරි තුන අපි හඳුන්වන අන්ත කෝඩ් වල විදිහට UAA, UAG සහ UGA. වයි ස්ටොප් කෝඩ් වල අන්ත කෝඩ්. එතකොට ඔය අන්ත කෝඩ් වල තමයි දායක වෙන්නේ මේ ප්‍රෝටීන සංශ්ලේෂණයේ පරිවර්තනය කියන ක්‍රියාවලිය ඉවර වෙන්න. සමාප්තිය කියන ක්‍රියාවලිය. ප්‍රෝටීන සංශ්ලේෂණයේ පරිවර්තනය කියන ක්‍රියාවලිය ඉවර වෙන්නේ මෙහෙමයි. දැන් මෙහෙම පොලිපෙප්ටයිඩ් දාමය හැදීගෙන එනකොට පොලිපෙප්ටයිඩ් දාමය හැදීගෙන එනකොට මේ විදිහට ඇදිලා කියන්න එක්තරා අවස්ථාවක මේ A කියන ස්ථානයේ එක්තරා අවස්ථාවක මේ A කියන ස්ථානයත් එක්ක අනුරූප වෙනවා මේ අන්ත කෝඩෝන තුنين ඕනෑම එකක්. කියන්නේ මේක UAA ආව කියන්නේ. ඔන්න UAA කියන A කියන ස්ථානයට ආපු ගමන් අපි දන්නවා මේ අන්ත කෝඩෝන වල මේ අන්ත කෝඩෝන වගේ ඇමයිනෝ අම්ල නිරූපණය වෙන්නේ නැහැ. එහෙනම් UAA ආවට පස්සේ මෙතෙන්ට ඇවිල්ලා tRNA අණුවක් බැඳෙන්නේ නැහැ. tRNA අණුවක් එතෙන්ට ඇවිල්ලා බැඳෙන්නේ නැහැ කියන්නේ එතනින් එහාට තවදුරටත් ප්‍රෝටීන සංශ්ලේෂණයේ පරිවර්තනය කියන ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ නැහැ. ඔතන UAA ආවත් ඒ විදියට ප්‍රෝටීන සංශ්ලේෂණය උතරින් නතර වෙනවා. මොකද ඊට අදාළ ඇමයිනෝ අම්ලයක් නැති හින්දා tRNA අණුවක් ඔතෙන්ට ගමන් කිරීමක් සිද්ධ වෙන්නේ නැහැ. UAG ආවත් එහෙමයි UGA ආවත් එහෙමයි මොන අන්ත කෝඩෝනේ මේ A කියන ස්ථානයට ආවත් එයා ඇමයිනෝ අම්ලයක් නිරූපණය නොකරන හින්දා එතෙන්දි tRNA අණුවක් වගේ ඇමයිනෝ අම්ලයක් එතෙන්ට රැගෙන ඒමක් සිද්ධ වෙන්නේ නැහැ. එතෙන්දී ප්‍රෝටීන සංශ්ලේෂණයේ පරිවර්තනය කියන ක්‍රියාවලිය අවසන් වෙනවා. අවසන් වුණාට පස්සේ මේ mRNA මෙතනින් නිදහස් වෙනවා.
රයිබෝසෝම් උපේක්ෂක දෙක එතනින් ගැලවිලා යනවා. අන්න දැන් මේ පිටවීමේ උමග කියන එක ඕන වෙනවා. මේ පිටවීමේ උමග කියන එක හරහා අර හැදිච්ච පොලිපෙප්ටයිඩ් දාම එකනින් ඉවත් වෙලා යනවා. හැදිච්ච ප්‍රෝටීන එතනින් ඉවත් වෙලා යනවා. එහෙනම් ඕක ඔතනින් ප්‍රෝටීන සංශ්ලේෂණයේ දෙවෙනි පියවර වෙච්ච පරිවර්තනයේ ට්‍රාන්ස්ලේෂන් කියන එක අවසන් වෙනවා. ආයෙ චුට්ටක් අපි මතක් කරමු මොකද්ද ට්‍රාන්ස්ලේෂන් නැත්තම් පරිවර්තනය කියලා කිව්වේ කියලා. පරිවර්තනය කියලා එතකොට කිව්වේ දරුවෝ mRNA අණුවක පවතින රයිබෝ නියුක්ලියෝටයිඩ් අණු පිළිවෙල පොලිපෙප්ටයිඩ් දාමයක පවතින ඇමයිනෝ ආම්ල අණු පිළිවෙලක් බවට පත් කිරීම. මේක සිද්ධ වෙන්නේ මේ රයිබෝසෝමයේ අස්. හරි. පියවර තුනක් තියෙනවා. ආරම්භය, දිගුවීම, සමාප්තිය. ඉනිසියේෂන්, ඉලොන්ගේෂන්, ටර්මිනේෂන්. ආරම්භය කියලා කියන්නේ අර සැකසිච්ච පරිණත mRNA අණුව ඒ කියන්නේ ප්‍රතිලේඛනයේ අවසන් වෙලා සැකසිච්ච ශූන්‍යස්තික සෛලයක් කියලා හිතමු. ප්‍රතිලේඛනයේ අවසන් වෙලා සැකසිච්ච mRNA අණුව න්‍යෂ්ටික චිත්‍ර හරහා එනවා සෛලප්ලාස්මික් නැත්නම් සයිටෝසෝලේට ඇවිල්ලා රයිබෝසෝමයේ කුඩා උපේකකයත් එක්ක සම්බන්ධ වෙනවා. රයිබෝසෝමයේ කුඩා උපේකකයත් එක්ක සම්බන්ධ වෙනවා. රයිබෝසෝමයේ තුල RNA අණු බැඳෙන්න. රයිබෝසෝමයේ තුල tRNA අණු බැඳෙන්න විශේෂ ස්ථාන තුනක් තියෙනවා. EPA කියලා. ඒ කියන්නේ ඇමයිනෝ ඇසිඩ් tRNA බැඳුම් ස්ථානයේ, P කියලා කියන්නේ පෙප්ටිඩයිඩ් tRNA බැඳුම් ස්ථානයේ, E කියලා කියන්නේ එක්සිට් සයිට් එක පිටවන ස්ථානය නැත්නම් ඉවත් වීමේ ස්ථාන. P කියන ස්ථානයට අදාළ පිටවීමේ මුල් තියෙන එකක් තමයි. ඒකට ඔයාලා මතක තියාගන්න දරුවෝ මේ රයිබෝසෝමයක් හැදිලා තියෙන්නේ ප්‍රෝටීන සහ rRNA වලින්. රයිබෝසෝමයක් හැදිලා තියෙන්නේ ප්‍රෝටීන සහ rRNA වලින්. හරි? එතකොට මේ ප්‍රෝටීන සහ rRNA වල කෘත්‍ය විදිහට නැත්නම් රයිබෝසෝමයේ RNA වල කෘත්‍ය දැන් රයිබෝසෝමල් RNA නේ rRNA කියන රයිබෝසෝමල් RNA වල කෘත්‍ය විදිහට සලකන්නේ මේ ප්‍රෝටීන සංශ්ලේෂණය සඳහා mRNA වලට රයිබෝසෝමයේ නිශ්චිත බැඳුම් ස්ථානයක් සකස් කරලා දෙන්නේ. හරි? ප්‍රෝටීන සංශ්ලේෂණයේ mRNA වලට රයිබෝසෝමයේ තුල නිශ්චිත බැඳුම් ස්ථානයක් සකස් කරලා දෙන එක තමයි rRNA වල කෘත්‍ය විදිහට සලකන්නේ. එතකොට ওই විදිහේ ස්ථාන තුනක් තියෙනවා. හරි. එතකොට මේ mRNA අණුව රයිබෝසෝමයේ කුඩා උපේකයකට සම්බන්ධ වෙලා ඒක ඔස්සේ ගමන් කරනකොට අර ආරම්භක කෝඩෝනේ ශූන්‍යස්තිකෙන් එන AUG කියන ස්ථානේ එනවා. AUG කියන ස්ථානේ A කියන තැනට ආවට පස්සේ රයිබෝසෝමයේ විශාල උපේකකයකට සම්බන්ධ වෙනවා. ඒ වෙලාවේ ඊට අදාළ tRNA අණුව ඒ කියන්නේ AUG කියන කෝඩෝනේට අදාළ ප්‍රතිකෝඩෝනේ වෙච්ච UAC දරන tRNA අණුව සයිටෝසෝලේදී නැත්නම් සයිටෝප්ලාස්මයේ මෙතියොනින් කියන ඇමයිනෝ අම්ලයත් එක්ක සම්බන්ධ වෙලා තියෙන්නේ. මෙතියොනින් කියන ඇමයිනෝ අම්ලය රැගෙන ඉඳෙත් එනවා. මෙතියොනින් කියන ඇමයිනෝ අම්ල මතක තියාගන්න tRNA වල ඇමයිනෝ අම්ල සම්බන්ධ වෙන්නේ 3 ප්‍රයිම් එකට. මොකද RNA අණුවක් කියන්නේ මේ අනිකොල නියුක්ලියෝටයිඩ් දාමයක්. ඒක අනිකොල නියුක්ලියෝටයිඩ් දාමයක 5 ප්‍රයිම් එකයි 3 ප්‍රයිම් එකයි 5N එකයි 3N එකයි දෙකක්. තුල 3N එකට තමයි මේ මෙතියොනින් ඇමයිනෝ අම්ලේ වගේ ඕනෑම ඇමයිනෝ අම්ලයක් සම්බන්ධ වෙන්නේ. මේ ප්‍රතිකෝඩෝනේට දාලා ඇමයිනෝ අම්ල ඕනෑම එකක් සම්බන්ධ වෙන්නේ 3 ප්‍රයිම්. ඒකට ඒක මෙතෙන්ට ආවට පස්සේ මේ mRNA අණුව තව චුට්ටක් එහාට ගියාම මේක P කියන ස්ථානෙට එනවා. P කියන ස්ථානය නැත්නම් පෙප්ටිඩයිඩ් tRNA බැඳුම් ස්ථානයට ආවම දැන් ඔන්න විශාල උපේකකයක් ඇවිල්ලා සම්බන්ධ වෙලා කුඩා උපේකකයක් ඇවිල්ලා සම්බන්ධ වෙලා ඕක ඔය කොටසට අපි කියනවා ඔය ඇතිවිලා තියෙන විවේට කියනවා පරිවර්තනයේ ආරම්භ කිරීමේ අවස්ථාව කියලා කියනවා. ආරම්භ කිරීමේ සංකීර්ණය කියලා කියනවා. ඊට පස්සේ ඒ ආරම්භය කියන එක ඊට පස්සේ යනවා දිගුවීම ඉලොන්ගේෂන් කියන. ඉලොන්ගේෂන් කියන එකේ පියවර තුනයි. කෝඩෝනය හඳුනා ගැනීම, පෙප්ටයිඩ් බන්ධනයේ ඇතිවීම සහ mRNA පරිසංක්‍රමණය කියන්නේ. කෝඩෝනය හඳුනා ගැනීම කියලා කියන්නේ දැන් මෙතන tRNA අණුව AUG එක්ක බැඳලා තියෙනකොට ඒ කියන ස්ථානයේ තියෙන කෝඩෝනය හඳුනාගෙන ඊට අදාළ tRNA අණුව ඊට අදාළ ඇමයිනෝ අම්ලයක් අරගෙන ඉතින් ඊට පස්සේ දෙවෙනි එක තමයි පෙප්ටයිඩ් බන්ධනය ඇතිවීම. දිගුවීම කියන එකේ දෙවෙනි පියවර පෙප්ටයිඩ් බන්ධනය ඇතිවීම. පෙප්ටයිඩ් බන්ධනය ඇතිවීම කියලා කියන්නේ මේ P කියන ස්ථානයේ තියෙන ඇමයිනෝ අම්ල A කියන ස්ථානයේ තියෙන ඇමයිනෝ අම්ල අතර පෙප්ටයිඩ් බන්ධනය ඇතිවෙනවා. ඊට පස්සේ තුන්වෙනි එක තමයි mRNA පරිසංක්‍රමණය. mRNA යන චුට්ටක් ඉස්සරහට යනකොට අර මෙතන තිබ්බ tRNA අණුව E කියන ස්ථානයට එනවා. P වල තිබ්බ tRNA අණුව E කියන ස්ථානයට එනවා. A වල තිබ්බ tRNA අණුව P කියන ස්ථානයට එනවා. හැබැයි P වල තිබ්බ එක ඊට ගියා කියලා ඇමයිනෝ අම්ල අරගෙන යන්නේ නැහැ. මොකද ඇමයිනෝ අම්ල දෙක දැන් බැඳිලා තියෙන්නේ පෙප්ටයිඩ් බන්ධන වලින්. ඊට පස්සේ E කියන තැනට tRNA අණුව ආවට පස්සේ එතනින් එයා ගැලවිලා ඉවත් වෙනවා. A කියන තැන වගේ අලුත් කෝඩෝනයක් හදලාගෙන ඊට අදාළ tRNA අණුව එතෙන්ට ගමන් කරනවා. ඒ විදිහට දිගුවීම සිද්ධ වෙනවා. පෙප්ටයිඩ් බන්ධන ඇති කරගන්නමින් ඇමයිනෝ අම්ල එකතු වෙලා දිගුවීම සිද්ධ වෙනවා. ඊට පස්සේ
අවසානයේදී සමාප්තිය සංශ්ලේෂණය මේ මොකද්ද පරිවර්තනය ප්‍රෝටීන සංශ්ලේෂණයේ සමාප්තිය කියන එක සිද්ධ වෙනකොට මේ අන්ත කෝඩෝන තුනෙන් ඕනෑම එකක් A කියන ස්ථානයට ආවහම මේ අන්ත කෝඩෝන මගින් ඇමයිනෝ අම්ලයක් හේත නොකරන හින්දා ඊට අදාළ tRNA අණුවක් එතෙන් වෙන්නේ නැහැ ඇමයිනෝ අම්ලයක් රැකින් ඒකෙන් ඉඳලා ප්‍රෝටීන සංශ්ලේෂණය අවසන් වෙනවා ප්‍රෝටීන සංශ්ලේෂණය ඉතින් අවසන් වුණාට පස්සේ මේ පිටවීමේ උමග හරහා හැදිච්ච ප්‍රෝටීන් නැත්නම් පොලිපෙප්ටයිඩ් ගාම ඉවත් වෙලා යනවා රයිබෝසෝම් උපේකක වෙන් වෙනවා mRNA අණුවෙන් සමහර වෙලාවට දරුවෝ තනි දිගු mRNA අණුවක තැන් වලට රයිබෝසෝම කීපයක් සම්බන්ධ වෙලා එකම අවස්ථාවේ ප්‍රෝටීන සංශ්ලේෂණ කීපයක් ලබා දෙන්න පුළුවන්. ඒවට අපි නමක් කියනවා පොලිසෝම කියලා. පොලිසෝම කියලා. හරි. ඒවට කියනවා පොලිසෝම කියලා. කියන්නේ ඉතා දිගු mRNA අණුවක තැන් වල රයිබෝසෝම සම්බන්ධ වෙලා ඊට අදාළ මේ විදිහට පොලිපෙප්ටයිඩ් ගාම කීපයක් එකපාරට හදනවා. එතෙන්දී ප්‍රෝටීන සංශ්ලේෂණ කාර්යක්ෂමතාව කියන එක වැඩි වෙනවා. හරිද? ඒක පොලිසෝම කියන්නේ. දැන් මොන උතරින් දරුවෝ ප්‍රෝටීන සංශ්ලේෂණයට අදාළ නවීශ නිර්දේශයක් කරුණු ටික අපි කතා කරලා ඉවර වෙනවා. ඒකට අදාළව ඔයාලගේ දීලා තියෙන සම්පත් පොතේ තියෙන කරුණු ටිකත් වල නැවතසරයක් බලන්න. ඒකට මේ කරුණු වඩා තේරුම් ගැනීම පහසු වෙයි. අපි ඊළඟට තවත් ඉතා වැදගත් විෂයක කොටසක් සහිත වීඩියෝ මටයකින් ඔබ හමු වීමේ බලාපොරොත්තු වෙනවා. ආයුබෝවන්.